Sorry. मैंने यहाँ पे मुझे मिलेगा नहीं वायुवारगे समानයි 4යි ax වක්‍රයෙන් හා x සමානයි a රේඛාවයි ආවරණය වන ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න हमारे मुलिम अभी මේ වක්‍රය ඉඳ ගන්න බලමු x අක්ෂය සහ y අක්ෂය දැන් සාමාන්‍යයෙන් සුද්ධ ගණිතයේදී මේ වගේ වක්‍ර ගැන අපි කරනවා y වර්ගය සමානයි 4x කිව්වොත් x අක්ෂය වටා සම්මිතික වක්‍රයක් මේ ආකාරවලයක් හරි එතකොට මේ වක්‍රයෙන් සහ x සමානයි a කියන රේඛාවෙන් ආවරණය වන ආස්තරය තමයි ගුරුත්ව කේන්ද්‍රය.
तो x समान है ये रेखाව කරනවා ශේෂ්ඨඵල පරිමාප පාඩමින් මේක විස්තර x समान है ये කියන්නේ මොකක්ද මෙතන එන y අක්ෂයට සමාන්තර රේඛ. ඔක තමයි x සමාන है. මෙන්න මේ තහඩු කොටසේ තමයි අපේ ගුරුත්ව කේන්ද්‍රය හරිනේ. ද්‍රව්‍යාකාරට කලින් දවසේ කරපුවා මතක් කරගන්න මේ ගන්න හදන්නේ. මේ වගේ අංශු මාත්‍රිය පිළිවෙල ගන්න. හරි. ඊළඟට අපි මේ අංශු මාත්‍රිය පිළිවෙල මත ලක්ෂයක් ගන්න මේ හරි වක්‍රයේ මත ලක්ෂයක් ගන්නවා වක්‍රය නිසා x, y කියලා ගත්තොත් එතකොට මේ මූල ලක්ෂයේ ඉඳන් මෙතනට තියෙන දුර ප්‍රමාණය තමයි x. ඊළඟ මේ උස y අක්ෂයට සමාන්තර දුර තමයි මේක ගන්න. ඒක සම්මිතික නිසා මේ පහළ කොටසක් වයි. මොකද මේ වක්‍රය x අක්ෂයේ වටා සම්මිතික. හරි. දැන් අපිට අංශු මාත්‍රිය ස්කන්ධය ලියා ගන්න ඕනේ. D මොකක්ද මේ අංශු මාත්‍රිය ස්කන්ධය? ඊට පෙර පහළුවක් කියන්නේ මොකද්ද? ජ්‍යාමිතික බිම්ම ශේෂ්ඨඵලය. ඒකක ශේෂ්ඨඵලයේ ස්කන්ධය රෝ. ඒකක ශේෂ්ඨඵලයේ ස්කන්ධය රෝ. එතකොට මේ පහළුවේ ශේෂ්ඨඵලය කොච්චරද? y 2y පළල අපි ගන්න dx එක මතකයි. එන ශේෂ්ඨඵලය වෙන්නේ 2y වාරයක් dx. ඔක ඒකක ශේෂ්ඨඵලයේ ස්කන්ධය වෙනවා. හරි. දැන් මේක ලියා ගන්න. හරි. එතකොට අපි ගිය සතියේ පැහැදිලි කරපු ආකාරයට සම්මිතික අක්ෂයක් ඔස්සේ එක් අක්ෂයක් තෝරගන්න. දැන් මේ අවස්ථාවේ x අක්ෂය වටා සම්මිතික නිසා මේ වක්‍ර කොටස x අක්ෂය ඔස්සේ සම්මිතික අක්ෂය අපි තෝරගත්තා. හරි. ඊළඟ පහලින් ලියන්න පුතා ආස්තරය OX අක්ෂය වටා සම්මිතික බැවින් එහි ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂයේ මත පිහිටයි. ඒ ගුරුත්ව කේන්ද්‍රය x අක්ෂයේ මත පිහිටයි. හරි. දැන් අපි අර දැක්කීම මතකනේ x bar සමානයි
අනුකලනයේ xdn බෙදීම අනුකලනයේ dn ද අනුකලන. ඒතර dn කියන්නේ මොකක්ද කියලා ගන්නවා ආදේශ කරන්න පුළුවන්. x කියන්නේ මොකක්ද? දැන් මේ අංශු මාත්‍රීය ස්කන්ධයට තියෙන දුර ඕවලින් නම් අපි දුරත්ව කේන්ද්‍රයට දුර හොයන්නේ. ඕවලින් අපි අංශු මාත්‍රීය ස්කන්ධයේ දුරත්ව කේන්ද්‍රයට තියෙන දුර. දැන් මේක දුරත්ව කේන්ද්‍රය දෙන්නේ මෙතන. මේක සම්මිතියයි මේ තියෙන්නේ. මේක දුරත්ව කේන්ද්‍රය උතන තියෙනවා. හරි. උතන දුර ප්‍රමාණය වෙන්නේ x. dn කියන්නේ 2y dx වල. බෙදීම x dn කියන්නේ ආපහු 2y dx වල. සීමා මොකක්ද? මේ ආකාරයේ අංශු මාත්‍රිය තියෙන මේ කෙලවරේ උදාහරණයක් වශයෙන් මෙතන වල ගන්න අංශු මාත්‍රිය තියෙන කෙලවර ආපහු මේ වලින් ගන්න. ඔයගේ මේ දක්වාම ගන්න ඕනේ. तो මේ කෙලවරේ අංශු මාත්‍රිය දීර්ඝයක් ගත්තොත් යාට තියෙන දුර x වෙන්නේ බිඳුව. ඒක මෙතන මේ චලනය වෙන්නේ x තමයි. ඊළඟ මේ හරිය ගත්තොත් දුර a. එන අපි ලියනවා සීමාව බිඳුවේ සිට a දක්වා. බිඳුවේ සිට. දැන් අපිට නියත පදයෙන් මේ එළියට අරගෙන සුළු කරලා බලන්න x භාගයෙන් දෙන උත්තරේ ලබා ගන්න. මම විනාඩි කිහිපයක් ලබා දෙන්නම්. හරි මෙතන දැන් විශාල දෙකක් තියෙන නිසා යොදලා ගත්තොත් මෙතනින් මම ලියුවා x bar සමානයි දෙකයි රෝ ඉදිරියට ගන්න පුළුවන් අනුකලනය xy dx බිඳුවේ සිට a දක්වා බෙදීම දෙකයි රෝ ඉදිරියට ගත්තොත් y dx අපිට මේ සූත්‍රය අනුකලනය කරන්න තියෙන x කියන කාරකය x කියන විචාරය. ඒ නිසා මේ y ඉවත් කරගන්න. මොකද y ඉවත් කරගන්න? මේ සමීකරණයෙන් ආදේශ කරන්න පුළුවන් y කියන්නේ මොකක්ද? 4යි ax වල වර්ගමූල. එහෙනම් දෙකයි ගෝ කැපිලා යනවා. y විනෝඩ දාන්න පුළුවන්. 4යි ax වල වර්ගමූල. 4යි ax වල වර්ගමූල. දැන් මේක සුළු කරලා අනුකලනය කරන්න.
හරි සුළු කරගත්තා මොකද x බාර් සමානයි 4යි a වල වර්ගමූලය අතරම කපලා දාන්න පුළුවන් ඊට නම් මේක ප්‍රශ්නේ මොකද बिंदु A से B दक्वा x वार्य x වල භාගඵලය dx පහල එනවා x වල භාගඵලය dx නම් මෙතන ඉන්නේ x වල දර්ශක සමුහ නම් 1යි භාගය 3 බෙදීම 2යි dx x වල භාගය dx मैं वही का अनुपालन इतना लगाना x बार समान है x वाला पुनः बेदी में देकर अनुपालन लेना पुनः बेदी में देकर मतलब क्या अनुपालन है x dx के अनुपात x वाला n क्या x वाला n दाने का बेदी में n दाने अनिश्चित अनुपालन लेना C नियत दाना निश्चित अनुपालन C दान बालेट එකක් එකතු වෙනවා තුන බෙදීම දෙකට එකක් එකතු වෙනවා දර්ශක සමුහ පහ බෙදීම දෙක බිංදුව S කියලා. එතන තුන බෙදීම දෙකයි බිංදුව S කියලා. වැඩික සුළු කරලා ගන්න. इतना पावदी को लेकर एक्सेल इंदा एक विधि में इंदा नहीं अरे पावदी में देखें बेलना की अन्य पाहिन देखें गड़ी कराना वाली सीमा दन्मो केवल पहाबिदीम देक विन बिंदु पाल तुम बिदीम देक बेजना के तुम देक गुण कराना केवल तुम बिदीम देक इधर सीमा देमो x के लिए बेदान तुम बिदीम देक इधर dan मेले के बेना मेरे तुम इधर तो बियो पाहिन तुनानी केवल पहाबिदीम देक बेदीम एवल तुम बेदीम सुनना होनेवा ठीक නම් 3යි a බෙදීම 5 හරි එහෙනම් අපි ඊළඟ මාතෘකාවලිය ගමු අපි තවදුරටත් ගුරුත්ව කේන්ද්‍රය සෙවීමේ ගැටලු කරනවා ඒ අතර මේ සිද්ධාන්තයක් ඔයා දැනගෙන ඉන්න මාතෘකාවලියෙන්ද වස්තුවක් ලක්ෂයකින් එල්ලූ විට වස්තුවක් ලක්ෂයකින් එල්ලූ විට සමතුලිතතාවය වස්තුවක් ලක්ෂයකින් එල්ලූ විට සමතුලිතතාවය
හරි මේ වගේ වස්තුවක් හිතමු. මේ ආකාරයේ වස්තුවක් තියෙනවා. අපි හිතමු මෙයාව එල්ලලා තියෙනවා මෙන්න මේ A කියන ලක්ෂණය. A කියන ලක්ෂණය එල්ලලා තියෙනවා. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. හරි. ඒතර ගුරුත්ව කේන්ද්‍රයේ මුළු බර ක්‍රියා කරන W බර ක්‍රියා කරනවා. ඔය හරි. දැන් මොකද්ද වෙන්නේ මේ විදිහට සමතුලිතව තියෙන්න පුළුවන්. දැන් බලන්න මෙතන ක්‍රියා කරනවානේ ශක්තිය ආතති. මෙතනින් බර W වෙනවා. මේ බල දෙක කොහොමද තියෙන්නේ? එක බලයක් මේ විදිහට උඩට තියෙනවා මේ සමාන්තර බලය අනිත් බලය පහළට තියෙනවා. ඒතර මේ යුගලය මගින් එකිනෙකට සමාන්තර ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල යුගලයක් මගින් බල යුග්මයක් වෙනවා. ඒ බල යුග්මයේ දූරණය එන්නේ මේකට. මේ මොන දිශාවද? වාමාවර්ත දිශාව. වාමාවර්ත ඒ කියන්නේ දිනා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේක සම්පූර්ණව දෙන්නේ. වාමාවර්ත දිශාවට මෙයා කරගෙන මේ ආස්තය. මේ වගේ රූපයකට කියනවා. මේ වගේ අවස්ථාවක අපි දු වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. මෙතනින් තමයි මුළු බර ක්‍රියා කරන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? P මෙහාට තියෙනවා සිරස්ස පවතින W මෙහාට තියෙනවා. දැන් මෙයා භ්‍රමණය වෙන්න උත්සාහ කරනවා මේක. මේ ආකාරයට තියෙන්නේ නැත්නම් තන්තුව සිරස්ස තියෙනවා කියන එක කොහොමද තියෙන්නේ බෑ. දැන් ඔය විදිහට භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ දක්ෂිනාවර්ත දිශාවට කැරකෙනවා. දැන් මේ සාකච්ඡා කරගෙන ඉන්නේ සමතුලිතතාවයේ. බල සමතුලිතතාවය කියන්නේ මොකක්ද? කිසියම් දිශාවකට චලනය නොවි පැවතීම. හරි. කිසියම් දිශාවකට චලනය නොවි කිසියම් අතකට භ්‍රමණය නොවි තියෙන වස්තුන් තමයි පද්ධතිය තමයි සමතුලිතයි කියන්නේ. දැන් මේක භ්‍රමණය වෙනවානේ කිසියම් දිශාවක. මේ වගේ භ්‍රමණය වාමාවර්ත දක්ෂිනාවර්ත සමතුලිත නැහැ. එහෙනම් සමතුලිත වෙන්න නම් මොකද වෙන්නේ? මේ වගේ තව රූපයක් සාකච්ඡා. මොන තියෙනවා ලක්ෂ්‍ය ආදී තියෙනවා. දැන් මේ වස්තුවේ සමතුලිතතාවයට ක්‍රියා කරන්නේ මොනවද? බල දෙකක්. එක බලයක් G අනිත් බලය W. විතර බල දෙකක් යටතේ සමතුලිත නම් අපි බලය පාඩමේ මූලික සිද්ධාන්තයන්ගේ පැහැදිලි කරනවා මේ ආකාරයට. බල දෙකක් යටතේ සමතුලිත නම් මේ බල දෙක මොකද වෙන්නේ? එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. එකම රේඛාවක් ඔස්සේ පවතින එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරොත් තමයි බල දෙකක් යටතේ සමතුලිත වෙන්නේ. එහෙනම් මෙයා සමතුලිත වෙන්න නම් මොකද වෙන්නේ? මේ P සහ W කියන බල දෙක එකම සිරස් රේඛාවක් ඔස්සේ තියෙනවා. P හා W කියන බල දෙක එකම රේඛාවක් ඔස්සේ තියෙනවා. දැන් W සිරස් නිසා එකම සිරස් රේඛාවක් ඔස්සේ පවතිනවා. W හැම්බෙලම සිරස් පහළ. මේ අනුව පැහැදිලි වෙනවා මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද තියෙන්නේ? මේ වස්තුවේ මෙහෙම තිබ්බොත් සමතුලිතයි. P එකට W පහළ. දැන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ කිසියම් ලක්ෂයකින් එල්ලක වස්තුවක් කොහොමද? ගුරුත්ව කේන්ද්‍රය මේ හා එල්ලූ ලක්ෂය එකම සිරස් රේඛාවේ පවතිනවා. වෙනස් විදිහකින් කිව්වොත් AG සිරස් වෙනවා. AG සිරස් වෙනවා. පැහැදිලි? දැන් ඔබට විභාගයේදී ගැටලු වෙනවා මේ වගේ අපි
ලබා දීලා තියෙන කිසියම් වස්තුවක් කිසියම් ලක්ෂයකින් එල්ලපුවාම මොනවා හරි ආනතියක් වෙනවා. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන උදාහරණ ගැටුම මේ වගේ එකක්. ඒකට අවශ්‍ය මූලික સિદ્ધාන්තය තමයි අපි පැහැදිලි කරේ. එතකොට මතක තියාගත යුතු කරුණ මේ එල්ලලා තියෙන ලක්ෂ්‍ය අපි කියනවා විවර්තිත ලක්ෂ්‍ය කියලා සමහරව. විවර්තිත ලක්ෂ්‍ය සහ ගුරුත්ව කේන්ද්‍රය එකම සිරස් රේඛාවේ පවතින ඕනේ. AG සිරස් වෙන්න ඕනේ. පැහැදිලිද? අපි රූප සටහන් තුනම ඇඳගමු. මම 1 2 3 කියලා දාන්න. ඔය විදිහට අංකණය කරලා රූප සටහන් තුන අන්න. උතර මේ ආකාරයට අපි සිරස් රේඛාට ඉක්මනට දැනගමු මේක හරියකින් එන්නේ. මේ උදේවයි හරි කියන සටහන් ලියාගන්න එක කියලා දාලා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ඒ හරහා යන සිරස් රේඛාවට වම් පසින් පිහිටයි නම් ඒ හරහා යන සිරස් රේඛාවට වම් පසින් පිහිටයි නම් වස්තුව ඒ වටා භ්‍රමණය වේ. වස්තුව ඒ වටා වාමාවර්තව භ්‍රමණය වේ. වස්තුව ඒ වටා වාමාවර්තව භ්‍රමණය වේ. දෙවන රූපයට අදාළ විස්තරය. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ඒ හරහා යන සිරස් රේඛාවෙන් දකුණු පසින් පිහිටයි නම් ඒ හරහා යන සිරස් රේඛාවෙන් දකුණු පසින් පිහිටයි නම් වස්තුව ඒ වටා
දක්ෂිනාවර්තව භ්‍රමණය වේ. වස්තුවේ වටා දක්ෂිනාවර්තව භ්‍රමණය වේ. අර තුන්වන රූපේ ලියන්න. වස්තුව සමතුලිතව පවතින්නේ බල දෙකක් යටතේ බැවි ඒවා එකම රේඛාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතුයි. ඒවා එකම රේඛාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතුයි. එනම් වස්තුව සමතුලිතව පවතින වස්තුවේ සමතුලිතතාවයට යෙදෙන P හා W බල ඒක රේඛීය වේ. P හා W බල සමාන බල ඒක රේඛීය වේ. එනම් ඒ හරහා එන සිරස් රේඛාව ඔස්සේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G පිහිටයි. ඒ හරහා එන සිරස් රේඛාව ඔස්සේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G පිහිටයි. අපි පොඩි විවේක කාලයකින් පස්සේ ඉතුරු ටික සාකච්ඡා කරමු.